ඔබට සුබ උදෑසනක් ප්‍රවෘත්තීන් මැවෙන දිනවල පත්තරවල විස්තර ඔබට කියන්නටයි මේ සූදානම් වන්නේ. පත්තරේ විස්තරෙන් අදත් කරුණු කාරණා ගොඩක් රාජපක්ෂවරු තිදෙනෙක් පිළිබඳවම කතා කරන්නට තියෙනවා. වෙන වෙනම ප්‍රවෘත්තීන් මේ පිළිබඳව ලියලා තියෙනවා පත්තර. ඒ සියල්ලත් සමගින් පත්තරේ විස්තරය බලන්න අපි ප්‍රධාන ශීර්ෂ පාඨය බවට පත් කරගන්නේ ලංකාදීපයේ මුලින්ම. ඔබ දන්නවද മന്ത്രി ධූර 225ක් පාර්ලිමේන්තුවේ තියෙනවා. දැන් නව මැතිවරණ ක්‍රමයකට යන්න හදනවා. 19 එද්දි 20ට අතවනනවා 19 එහාට ගිහිල්ලා. මේ තත්ත්වයක් එක්ක පාර්ලිමේන්තු മന്ത്രി ධූර ප්‍රමාණය තවත් වැඩි වෙයිද? මේ වෙලාවේ තියෙන හොඳම විසඳුම ඉන්න മന്ത്രി ඔලුගෙඩි සංඛ්‍යාව වැඩි කිරීමද? ජනතාව එයද බලාපොරොත්තු වන්නේ. ඒ පිළිබඳව කතිකාවතක් යනවා. ඒ අතරේ මෙන්න ලංකාදීප කතාව. ලබන ඡන්දයෙන් മന്ത്രിවරු 238 දෙනෙක්. තවත් 13 දෙනෙක් වැඩි කළා 250 කියලා කලින් කිව්වා දැන් 238 දක්වා වෙනස් කරලා කියලා ඒ වාර්තා කරන්නේ රාජ්‍යන් කස්තුරි ලියන්නේ. තෝරන්නේ කේවල සමානුපාතික මිශ්‍ර ක්‍රමයකට බහු മന്ത്രി ආසන 8ක් අතර තියෙනවා කියලාත් ලංකාදීපයේ වාර්තා කරනවා. ඔලුගෙඩි ගාන වැඩි වෙනවා. තවත් 13 දෙනෙකුට ඉඩ තියෙනවා 238ක් දක්වා වැඩි කරන්න සූදානම් කියලායි ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් ලංකාදීපයේ වාර්තා කරන්නේ. නැවත අහන්නේ හොඳම විසඳුම ඔලුගෙඩි සංඛ්‍යාව තවත් වැඩි කිරීමද? එතනින් නතර කළා ඊයේ ජාතිය ඇමතීම ජනාධිපතිවරයා පත්තර කීපයක් ප්‍රධාන ශීර්ෂ පාඨ බවට පත් කරගන්නවා. බලන්න මව්බිම ප්‍රධාන ශීර්ෂ පාඨය. දිනසීයයි ජනපති නිහඬතාව බිඳී අල්ලස් කොමිසමයි අධිකරණයයි දැන් නිදහස්. 19ට ඡන්දයේදීම മന്ത്രിවරුන්ට ගෞරවයක්. පිටරට බැංකුවල තියෙන අපේ රටේ සල්ලි යලි ගේනවා. මෙතන තියෙනවා 19ට ඡන්දයේදීම മന്ത്രിවරුන්ට ගෞරවයක් කියලා. ඊළඟට දැන් බලන්න මේ දිනමින ප්‍රධාන ශීර්ෂ පාඨය. 19 සම්මත කර ගැනීම ජනතා ජයග්‍රහණයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ ජනතා නිදහස ශ්‍රීලාචාර සමාජයේ ගොඩනගමු යයි ජනාධිපති ශ්‍රී ලාංකික ජනතාවට කියයි කියලා පත්තරේ වාර්තා කරනවා. ඊළඟට ඔහොම බලන්න මේ ඔබට ගෙනෙන්නේ රිවිරේ ප්‍රධාන ශීර්ෂ පාඨයයි. භෞතික වශයෙන් ඇහැට පෙනෙන අතට හසුවන දේවල් නොවුනත් දිනසී ඇතුළත බොහෝ දේ කළා. ජනපති ජාතිය අමතමින් කියයි කියා සුජිත් කෝනාර රිවිර පත්තරයට වාර්තා කරනවා. මොකද්ද කියන්නේ? භෞතික වශයෙන් ඇහැට පෙනෙන අතට හසුවන දේවල් නොවුනත් දිනසී ඇතුළත බොහෝ දේ කළා කියලයි ජනාධිපතිතුමා සඳහන් කළා කියලා පත්තරේ වාර්තා කරන්නේ. ඊළඟ ශීර්ෂ පාඨයේ දිවයිනේ මෙහෙමයි ලියලා තියෙන්නේ. 19ට අත් උස්සන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ජනපතිට එකඟ වෙති. වාර්තාව අජිත් තලහකෝන්ගෙන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා මෙම 28 වෙනිදා ඡන්දය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ ජනාධිපතිතුමාට පොරොන්දු වෙලා තිබෙනවා. අවසානයේ 19ට අත උස්සන්න ඕනේ නම් අත් දෙකම උස්සන්න හරි එකඟ වෙලා තියෙනවා කියලායි වාර්තා කරන්නේ. ඉතිහාසයේ සුවිශේෂී කඩයිමක් 19 සංශෝධනය කියලා කියන්නේ. මේ පිළිබඳව විග්‍රහ කරමින් සඳහන් කරනවා සංශෝධන අතරේ හොඳම උණුසුම් වටිනාම සංශෝධනය 19 කියලත් විධායකේ බලතල අඩු කරන්නට පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරද්දී ඒක රාශිය වුණු සියලුම පක්ෂ එකඟතාවයකට ආවා. ඒ එකඟතාවයෙන් ඈතට යන්න පුළුවන්ද? දිනසී අවසානයේදී තමයි 19 ගේන්න වෙලා තියෙන්නේ. 27 වෙනිදා පාර්ලිමේන්තුවට 28 වෙනිදා සම්මත කරද්දී 3-2 ලැබෙන පාටයි දැන් පේන්න තියෙන්නේ. ඊළඟ ප්‍රධාන ශීර්ෂ පාඨය යන්නේ අද පත්තරේට. දැන් බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳ කතන්දර ඔබ දන්නවනේ. රිමාන්ඩ් බන්ධනාගාරගත වුණා. ඉන් අනතුරුව මොනවද වෙන්නේ? එකවර 3 දෙනෙක්ට එකම අමාරුව හැදීමක් අද පත්තරේ වාර්තා කරනවා ප්‍රධාන ශීර්ෂ පාඨයෙන්. බැසිල් ඇතුළු තිදෙනාට පපුවේ අමාරුව. වාර්තාව බුද්ධිමාල් රුබේරුගෙන් ජාතික රෝහලේ ගෙවන වාට්ටුවට මාරු කෙරේ. දිවි නැගුම ව්‍යාපෘතයේ රුපියල් කෝටි ගණනක මුදල් සාබද්දව පරිහරණය කිරීම ඇතුළු පොදු දේපල පනත යටතේ වැරදි කරන ලදැයි පවසමින් සැකපිට රිමාන්ඩ් භාරයට පත් කරන ලද හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවි නැගුම ලේකම්වරයා සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ සවස හදිසියේ පපුව ආශ්‍රිතව රිදීමකට ලක්වීමෙන් රෝගී වීම නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ඇතැයි වාර්තා වෙනවා. පළමුව බන්ධනාගාර රෝහලට දෙවනුව කොළඹ ජාතික රෝහලට. පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ විශේෂයි 3 දෙනෙක් තමයි මේ දිවි නැගුම කාරණාව සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කරේ බලන්න වෙලා තියෙන දෙයක්. බැසිල් ඇතුළු තිදෙනාටම
පපුවේ අමාරුව. මෙන්න මේ පිළිබඳ වැඩිදුර වාර්තාවක්. මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගනු ලැබුවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය වැඩිමහල් සහෝදරයා බැලීමට අද පැමිණියේ බන්ධනාගාර රෝහලටයි. ඒ අද පෙරවරු 11ට පමණ. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් සහ තවත් දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙක් එක්ව සිටියා. මූල්‍ය චෝදනා යටතේ බන්ධනාගාර ගතව සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ සුවදුක් විමසීමට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, බස්නාර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග හා බස්නාර පළාත් සභා මන්ත්‍රී උදේ ගම්මන්පිල යන මහත්වරුන්ද අද පෙරවරුවේ පැමිණියා. මේ අතර බැසිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර ගත කිරීමට විරෝධය පළ කර අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. අද අපේ ඒ අභීත නායකින් බොරු චෝදනා ඉදිරිපත් කරමින් හිර කරලා ඒකටයි මේ අපේ සටන දියත් කරන්නේ අපි. බන්ධනාගාර රෝහල් ගතව සිටි බැසිල් රාජපක්ෂ මහතා අද දහවල් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කෙරුණා. ඉන්පසුව පස්සර 3:45ට පමණ වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු රැගෙන ආවේ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයටයි. මේ වන විට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රතිකාර ලබන්නේ ජාතික රෝහලේ මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගන්නා වාට්ටුවකයි. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක හා දිවිනැගුම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉදිරිපත් කෙරුණේ ඊයේ රාත්‍රියේයි. එහිදී කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන් මැයි මාස 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඇතුළුව තිදෙනාම බරපතල ලෙස රෝගී තත්ත්ව වලින් පෙළෙන බවට සුවිශේෂී කරුණු යටතේ වාර්තා කරමින් නීතිඥ මහතුරු ගරු අධිකරණය අප ඉල්ලා සිටි නමුත් ගරු මහේස්ත්‍රාත්තුමා සියලු කරුණු සලකා බැලීමෙන් පසුව සැකකරුවන් තිදෙනාම මැයි මාස 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා. ඒ වගේම අවශ්‍ය ප්‍රතිකාර බන්ධනාගාරය තුලදී ලබා දීමට බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙසත් වැඩිදුරටත් නියෝග කළා. බන්ධනාගාර ගත කරන ලද බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනා බන්ධනාගාර රෝහලට රැගෙන යන අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. එහිදී එම ස්ථානයට පැමිණ සිටි රජයේ අමාත්‍ය දුරදරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රැස්ව සිටි පිරිසකින් විරෝධය එල්ල වුණා. මේ අමාත්‍ය මහින්දයාපා අබේවර්ධන මහතා අධිකරණ භූමියෙන් පිටව යාමේදී එල්ල වූ විරෝධයයි. දැඩි සංග්‍රහයක් ලැබුණේ නේද? දැඩි හූ සංග්‍රහයක් ලැබුණේ. දැන් අමාත්‍ය දූරගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයට ප්‍රතිචාර දැක්වීමේ ආරම්භයක් දෙයි. අපි ඒ ගැන කියන්න දන්නේ නැහැ. දැක්ක දේ විතරයි කිව්වේ හූ සංග්‍රහය. ඊළඟට සටහන් කීපයක් තියෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා මොනවද කියන්නේ? ඕනෑම අභියෝගයකට සූදානම් බැසිල් රාජපක්ෂ. දිවිනැගුම යටතේ සියලු මුදල් වැය කර ඇත්තේ ජනතාවට උදව් කිරීමට බවත් ඒ වරදක් නම් ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමා සූදානම් බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා. අයියා මල්ලිට ලංකාවට එන්න කලින් මොනවද කිව්වේ? ලංකාවට ආවට පස්සේ දැන් අයියා මොනවද කියන්නේ? කවුද මේ අයියා? කවුද මල්ලි? අයියා මහින්ද රාජපක්ෂ මහත්තයා, මල්ලි බැසිල් රාජපක්ෂ මහත්තයා. අයියා මල්ලිට මල්ලි රටින් පිට වෙලා ඉඳද්දි කියපු කතාව මේ. ලංකාවට ආවොත් රිමාන්ඩ් කරાવી කියා බැසිල්ට මම කිව්වා. මාතලේ සෝමරත්නයි වාර්තා කරන්නේ. බලමු කතාව මොකක්ද කියලා. බැසිල් රිමාන්ඩ් කළා. මගේ ලේකම්වරයා ආරක්ෂක ලේකම් ගෝඨාභය සමෘද්ධි අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රජයේ වැදගත් රාජ්‍ය නිලධාරීන් අල්ලස්සෝ දූෂණ කොමිසම වෙත කැඳවා තිබෙනවා. මේක තමයි යහපාලනය. ලංකාවට ආවොත් රිමාන්ඩ් කරાવી කියා බැසිල්ට මම කිව්වා.
මහින්දයියේ මම වැරද්දක් කර නෑ. මම ලංකාවට එනවා කියලා ඔහු කිව්වා. ඔහුට ඇමරිකාවේ සැඟවී ඉන්න තිබුණා. සිල් රෙදි බෙදීමත් දඬුවම් විදිය යුතු වරදක් වෙලා. ඉදිරියේදී සිල් ගැනීමත් වරදක් වේවියයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා කියලා පත්තරේ වාර්තා කරනවා. මල්ලිට කියලා තියෙන්නේ ලංකාවට ආවොත් රිමාන්ඩ් කරાવી කියලායි. දැන් රිමාන්ඩ් කළා. රිමාන්ඩ් කළාට පස්සේ මල්ලිට අයියා මොනවද කියන්නේ? මෙන්න ඒකක් තියෙනවා රිවිර පත්තරේ. බැසිල් මාස 6ක් හිරේ ගියත් කමක් නැහැ. චන්දන ප්‍රදීප් වාර්තා කරන්නේ. දේශපාලඥයන්ට මෙවැනි අත්දැකීම් ඕනේ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියයි. සමෘද්ධිලාභීන්ට සල්ලි දුන්නා කියලා බැසිල් අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කළා. මාසයක් මාස 3ක් නෙවෙයි මාස 6ක් හිරේ ගියත් කමක් නැහැ. මමත් මාස 3ක් හිරගේ හිටිය කෙනෙක්. දේශපාලඥයෙක් වශයෙන් මෙවැනි අත්දැකීමක් තියෙන්නත් ඕනේ. යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කරනවා. තාම සිරගත වීම පිළිබඳව තීන්දුවක් ප්‍රකාශයට පත් කළා නැහැ. නමුත් අයියා කැමැත්තෙන් ඉන්නේ මල්ලි අඩුම තරමේ මාස 6කටවත් ගිහිල්ලා આવොත් ඒ අත්දැකීම හොඳයි කියලායි. ඒ පිළිබඳව කරපු ප්‍රකාශය ඔබට ඉදිරිපත් කරන්න ඕනේ. ඊට කලින් ඉන්න අර අල්ලස් කොමිසමට ප්‍රකාශයක් දෙන්න තියෙනවා මහින්ද රාජපක්ෂ මහතාට. ඔව් එම ප්‍රකාශය ලබා දෙයිද? මෙන්න කතාව. අල්ලස් කොමිසමට අද ප්‍රකාශයක් ලබා දෙන්න බෑ. මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ ලියන්නේ මංජුල ප්‍රදීප්. අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට තමාගෙන් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වන්නේ කුමන කරුණු සම්බන්ධයෙන් දැයි යන්න පැහැදිලිවම දැනුම් දී නොමැති හේයින් අද ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම කොමිසමේ සභාපති ජගත් බාලපටවිඳ මහතාට ලිපියක් යවමින් ඊයේ දැනුම් දීලා තියෙනවා. අල්ලස් කොමිසම කියන්නේ මොකද්ද? පළමුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට දෙවනුව වෙනස් කළ විරෝධතාවයන් උපවාසයන් සහ ජනතාවගේ ප්‍රතිචාර හමුවේ. මොකක්ද උනේ? අල්ලස් කොමිසම හිටපු ජනාධිපතිතුමා හමුවට. දැන් අල්ලස් කොමිසම මෙහෙමයි කියන්නේ. හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් ගැනීම කල් දමනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගෙන් තවමත් ප්‍රකාශයක් ලබාගෙන නොමැති නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම කල් දැමීමට සිදුව තිබෙන බව අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා කියලා මෙන්න පත්තරේ වාර්තා කරනවා. වැඩිදුර වාර්තාවට යන්න සූදානම් වෙන්නේ මේ කතාව නෙමෙයි අර කතාව. මොකද්ද? ලංකාවට ආවොත් රිමාන්ඩ් කරાવી එක දැන් මාස 3ක් නෙමේ 6ක් හිරේ ගියත් කමක් නැහැ අත්දැකීමක් ඕනි. මෙන්න වැඩිදුර වාර්තාව. මාතලේ පුරුජ්ජිල ශ්‍රී ධම්මසිද්ධාරාම විහාරස්ථානයේ නව සංඝාවාස ගොඩනැගිල්ල අද පෙරළුවේ විවෘත කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියා. පැමිණ සිට පිරිස ඇමතූ හිටපු ජනාධිපතිවරයා. ඊයේ වෙනකොට අපි 3 දෙනෙකුට අල්ලස් ගෝඨාභයට අද එන්න කියලා කිව්වා. ඊයේ බැසිල් අරන් ගිහලා රිමාන්ඩ් කරා. මම එක පැත්තකින් හිතනවා දේශපාලඥයෝ නම් දැන් මමත් මාස 3ක් ඉරේ ඉඳලා ආවා. හැබැයි මං හිතනවා මේ කම දේශපාලඥයෝ පොඩ්ඩක් ගිහිල්ලා ආවට කමක් නැහැ. එතුමා ඇමරිකාවට ගියා. මම කතා කරලා කිව්වා මෙයා ආවොත් අපිට රිමාන්ඩ් වෙනවා. ඒකින්ද වැඩි හොඳයි හිටියොත් නරකද කියලා මම ඇහුවා. එයා කිව්වා නෑ මම එනවා. මොකද මම හොරකමක් කළා නෑ. ඉතින් මේක තමයි ඔව් කිව්වේ. නැත්නම් උඩ හැංගිලා ඉන්න තිබුණා හැප්පෙලා. ඒත් එයා ගෙන්නන්නේ ඔන්න කතන්දරේ. දැන් අපි අද රාජපක්ෂවරු දෙදෙනෙක් පිළිබඳව ඊයේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරලා වැඩිදුර වාර්තා කියලා තියෙන්නේ. තවත් එක් රාජපක්ෂවරයෙක් පිළිබඳව කතා කරන්න තියෙනවා. රැඳී සිටින්න මේ කෙටි විරාමයක්. විරාමයට කලින් රාජපක්ෂවරු දෙදෙනෙක් පිළිබඳවම කතා කළා. තෙවැන්නා පිළිබඳවයි මේ කතා බහ ආරම්භෙන්නේ පත්තර කීපයකින්. දිවයින වාර්තා කරනවා. මාල්ලස් කොමිසමට කැඳවීම දේශපාලන දඩයම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය. ඡායාරූප වාර්තාවක් සමගිනුයි තියෙන්නේ. අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම මගින් කළ දැනුම් දීමට අනුව
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ එම කොමිසම් වෙත පැමිණි ආකාරයයි ඉෂාර කොඩිකාර චාරූපට නගා තියෙන්නේ. අල්ලස් අධ්‍යක්ෂ ජෙනරාල්වරියට හූ සංග්‍රහයක් කියලාත් පත්තරේ වාර්තා කරනවා. හූ සංග්‍රහවල් ගණනාවක් තියෙනවා නේද? මේ කියන්නේ අල්ලස් අධ්‍යක්ෂ ජෙනරාල්වරියට හූ සංග්‍රහයක් කියලායි. දැන් එතකොට පෙරේද දවස් මතකද ඔබට? පෙරේද දවසේ කතා වුණා අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතාවයක් නිරත වෙනවා කියලා මේ ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවන මොහොතේදී ඊට පස්සේ අධිකරණ නියෝගයක් ලබා ගත්තා. මේ දෙක අතර දෝලනය ඊයේ වාර්තා වුණේ කොහොමද? සිද්ධිය ඇති වුණේ කොහොමද? නැවත ඔබට මතක් කරන්නයි සූදානම් වෙන්නේ පත්තරයකුත් අරගෙන. අද පත්තරේ මෙහෙම වාර්තා කරනවා. අධිකරණ නියෝග නොතකා විශාල පිරිසක් ගෝඨාභයට සහාය වෙති. චාමර සම්පත් ලියන්නේ. කොමිසම හමුවීමට ගෝඨාභයට වෙනත් දිනයක් දෙයි. මටත් මෙහෙම කරනවා නම් අනිත් නිලධාරීන් හොඳින් වැඩ නොකරાવી ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා. මෙන්න ඡායාරූපය වාර්තාව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය උල්ලංඝනය කරමින් භික්ෂු සංවිධාන කිහිපයක සමාජිකයන්, දේශපාලඥයන් සහ පාක්ෂිකයන් ඊයේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. උද්ඝෝෂණය අධිකරණ නියෝගය මේ අතර දෝලනයයි. දැන් පොලිසිය මොනවද කියන්නේ? පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ කතාවක් මෙන්න තියෙනවා පත්තරේ. අධිකරණ නියෝග කඩ කළ සියලු දෙනා අත්අඩංගුවට ගන්නවා. සටහන ඉන්දිකේ භාවිතාරණ. අධිකරණයෙන් ලබා දුන් නියෝග කඩ කරමින් අල්ලස්සෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව ඉදිරිපිටදී ඊයේ පැවැත් වූ උද්ඝෝෂණයට නායකත්වයේ දුන් සියලු දෙනාම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. නායකත්වයේ දුන් සියලු දෙනා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා කියලායි සඳහන් කරන්නේ. නායකත්වයේ දුන් අතර ගී අය වගේම පැවිදි අයත් ඉන්නවා. කවුද නායකත්වයේ දුන්නේ කියලා බලන්නටත් පුළුවන්කම තිබෙනවා. කියන දේ කරනවාද කියලා බලාගෙන ඉන්නත් වෙනවා. කියන්නේ අධිකරණ නියෝග කඩ කළ සියලු දෙනා අත්අඩංගුවට ගන්නවා කියලා. ඒ කොයිතරම් ප්‍රායෝගික වේද? මෙන්න ඊයේ ඒ සම්බන්ධ වැඩිදුර වාර්තාව. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවීමට විරෝධය පළ කරමින් මහා සංඝරත්නය දේශපාලකයන් ඇතුළු පිරිසක් අද පෙරවරු 9ට පමණ අල්ලස් කොමිසම දක්වා බෞද්ධාලෝක මාවතොස්සේ පැමිණියේ පාගමනින්. එහිදී උසස් පොලිස් නිලධාරියෙකු අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා පැවැත්වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාගෙන ඇති නියෝගය පිළිබඳව විරෝධතාකරුවන් දැනුවත් කළා. බයිබල් කමිසම ඉදිරියේ නැතුව එතන මේ පැත්තට වැඩමුළුවට කිව්වා. අපි යන්නේ පිරික් කියන්නේ. ඒ නියෝගය තියෙන නිසා බයිබල් කමිෂන් එක ඉදිරිපිට නැතුව මේ වම් පැත්තට ඉඳි තියෙන වගේ බාහිර ආවේග වලින් විදිහට අපි ආම්න ඉදිරිපිට කියලා කියන්නේ නියෝගය කියන්නේ. ඒක අපේ ස්වාමී නියෝග කියන්නේ මේ පොලිසියෙන් ගත්තේ වන්නේ නමුත් එය නොතකූ විරෝධතාකරුවන් අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූයේ මේ ආකාරයෙන්. මෙම විරෝධතාව හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පරිශ්‍රයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබූ අතර පොලිස් කැරළි මර්දන ඒකක මෙන්ම අධිපීඩන ජල ප්‍රහාරක රථද එයට ස්ථානගත කර තිබුණා. එම විරෝධතාවයේ පැවැත්වෙන අතරතුර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට පැමිණියා. අනතුරුව පිරිස අල්ලස් කොමිසම ඉදිරිපිට බිම් වාඩි වී විරෝධතාවයේ නිරත වූයේ මෙලෙසයි. කෙසේ වෙතත් අල්ලස් කොමිසම වෙත ගිය හිටපු ආරක්ෂක ලේකම්වරයා විනාඩි 5කින් පමණ යලින් පිටතට පැමිණියා. අල්ලස් කොමිසම විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයා කැඳවීමට අදාළ කරුණු තවදුරටත් අධ්‍යයනය කළ යුතු බැවින් ඒ සඳහා කාලය අවශ්‍ය බවට ඔහුගේ නීතිඥයන් අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබෙනවා. ඊට අල්ලස් කොමිසම එකඟ වීම හේතුවෙන් අද හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශයක් ලබා නොදුන් බව වාර්තා වනවා. මෙම අවස්ථාවට බන්දුල ගුණවර්ධන, ඩලස් අලහපෙරුම, එස්.එම්. චන්ද්‍රසේන, රොෂාන් රණසිංහ, ජයන්ත කැටගොඩ, අරුන්දක ප්‍රනාන්දු, උදිත ලොකුබණ්ඩාර, ගාමිණී ලොකුගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. මීට අමතරව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ පළාත් සභා මන්ත්‍රීවරුන් වන උදය ගමන්පිල, රොජර් සෙනවිරත්න යන මහතුරුන් ඇතුළු පිරිසක්ද මීට එක්ව සිටියා. අනතුරුව මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු රැස්ව සිටි පිරිස ඇමතුවා. මේ සුළුතරේ ආණ්ඩුව දින 100 සමරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ වැනි ජාතික වීරයෙක් දඩයම් කිරීමට තෝරා ගැනීම පිළිබඳව අපේ පිළිකුල සහ විරෝධය සුළුතරේ පරගති චින්තනයත් එක්ක කටයුතු කරන
ආණ්ඩුව පෙරලන්න වගේම ආණ්ඩුවේ හිටිය මහින්ද රාජපක්ෂ මහත්මයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වගේ වීරවරුන් කොටු කරන්න හදන්නේ ඒ ඩයස්පෝරාවේ වමනාවටමයි ඇමරිකාවේ වමනාවටමයි ඉන්දියානු ඔත්තු සේවයේ වමනාවටමයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතුවා. මම වගේ නිලධාරියෙකුට මේ වගේ දේවල් කරනවා නම් මම හිතන්නේ කිසිම රාජ්‍ය නිලධාරියෙක් මේ රට වෙනුවෙන් ඊට පස්සේ වැඩ කරයි කියලා. මම හිතන්නේ මේක දේශපාලනික දඩමක් විශේෂයෙන්ම අද මේ ස්ථානයේ පැමිණීම ගැන තමුන්නාසලට ස්තුතිවන්තයි. කතන්දර ගණනාවක් තියෙනවා නේද? ඒ අතරේ ප්‍රසන්න රණතුංග මහා ඇමතිවරයා ඔහුව බස්නාහිර පළාත් මහා ඇමති ධූරයෙන් නිරපීමේ සූදානමක් කියලා පත්තර වාර්තා කරා. මේක අද ඉඳන් තියෙන කතන්දරයක් නෙවෙයි. එතකොට දැන් ප්‍රසන්න රණතුංග මහතා අභියෝගයක් කරනවා. බලමු මේ අභියෝගයත් අපේ සමාජගත කරලා. 20 දෙනෙක්ගෙන් අත්සන්ගෙන පෙන්නුවොත් මහා ඇමති ධූරයෙන් යනවා. ලියන්නේ චමින්ද සිල්වා. තමන් මහා ඇමති ධූරයෙන් ඉවත් විය යුතු බවට බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 56 දෙනාගෙන් 20 දෙනෙකුගේ අත්සන්ගෙන පෙන්වුවොත් වහා ධූරේ හැර යන බව බස්නාහිර පළාත් මහා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර සිටිනවා. මෙන්න අභියෝගයක් දීලා තියෙනවා. අපි බලමු අනිත් පාර්ශ්වයේ අභියෝගය බාරගනීද කියලා. 56 දෙනෙක් ඉන්නේ 28ක් අවශ්‍යයි බහුතරයට. 28 නෙවෙයි කියන්නේ 20ක් අරගෙන පෙන්වුවොත් අත්සන් ඉල්ලාස් වෙනවා කියලා. මෙන්න අනිත් පාර්ශ්වයට අපි අභියෝගය බාර කරනවා. අභියෝගය බාර කරලා ඊළඟ කතාවට කලින් කෙටි විරාමයක් ගන්නවා. දැන් එලෙස කතා දිගහැරෙද්දී ඒ අතරතුරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කොළඹ දිස්ත්‍රික් එජාපු ක්‍රියාකාරකයන් පිරිසක් හමු වෙනවා. ඒ හමුවේදී අදහස් කීපයක් අරගෙන එනවා. දැන් වර්තමානයේදී ප්‍රශ්න කිරීම පිළිබඳව කතා කරනවා එක තැනකින්. ඊට පස්සේ ඊළඟට කතා කරනවා ඒ අතරතුරේදීම පාර්ලිමේන්තුවේදී දැක් වූ විරෝධතාවයේ උපවාසය පිළිබඳව. පත්තර දෙකකින් අදාළ කතා දෙක කියලම වැඩිදුර වාර්තාවට යමු. දිවයින පත්තරයේ මෙහෙමයි වාර්තා කරන්නේ. අල්ලස් කොමිසමට එන්න මහින්ද බය ඇයි? රනිල් ප්‍රශ්න කරයි ලියන්නේ අකිත පෙරේරා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් වූ දූෂණ විමර්ශන කොමිසමට ගොස් අදාළ ප්‍රකාශය කිරීමට නොහැකි ඇයි? අල්ලස් වූ දූෂණ විමර්ශන කොමිසමට ගොස් ප්‍රකාශයක් කිරීමට ඔහු බියවන්නේ ඇයි? මේ ප්‍රකාශය ලබා ගැනීමට එරෙහිව මේ තරම් කෑ ගහන්නේ ඇයිදයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කර සිටිනවා. ඒ මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීම අල්ලස් කොමිසමේ සිද්ධියට අදාළව. ඊළඟට ඒ සිද්ධිය මූලික කරගෙන පාර්ලිමේන්තුවේ විරෝධතාවයක් පැවැත්වුවා. ඒ විරෝධතාවයේදී සිදු වුණේ කුමක්ද? දින 100ේදී වර්තමාන ආණ්ඩුවට කරන්න පුළුවන් වුණු දෙයක්ද මේ කියලා තියෙන්නේ. දෙයක්ද කියලා ඔන්න මම ප්‍රශ්නාර්ථයක් විශේෂයෙන්ම ඇහුවා යෙදුවා. මොකක්ද කතාව? විපක්ෂයේ മന്ത്രിවරු පාපිස්සට බැස්සවීමට ආණ්ඩුවට හැකි වුණා. ශිරෝමි අබේසිංහ ලියන්නේ. මෙතෙක් කල ජනතාව ගැන අමතක කරලා පාර්ලිමේන්තුවට පයින් ගැසූ විපක්ෂයේ മന്ത്രിවරු පාපිස්සට බස්සවා බිම නිදි කරවීමට 19 වෙනි සංශෝධනය තුළින් ආණ්ඩුවට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටිනවා. පාපිස්සට බස්සවලා බිම නිදි කරවන්නට 19 වෙනි සංශෝධනයට හැකියාව ලැබුණා කියලායි අග්‍රාමාත්‍යරයා කියන්නේ. වැඩිදුර මොනවද කිව්වේ? අපි දැන් අහලා බලමු. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල දැනුවත් කිරීමට පැවති මෙම හමුව සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් මෙන්ම පළාත් පාලන ආයතන මන්ත්‍රීන් සහභාගී වී සිටියා. දවස් 100 අවසන්. ලංකා ඉතිහාසයේ මීටෙස්ලා සිදු නොවන අන්දමට දවස් 100කින් විශාල වැඩ කොටසක් කළා තියෙනවා.
රාජපක්ෂ රෙජිමේ ඒකාධිපතිවාදය වෙනුවට අද ආපහු නිදහසේ කතා කරන්න පුළුවන්. නිදහසේ කෑ ගහන්න පුළුවන්. වෙන එකක් නෙමෙයි කෑ ගහලා කියන්න පුළුවන්. අනේ මාව අල්ලස් කොමිසම ගෙනියන්න එපා. මම වැරදි කරාට මාව ගෙනියන්න එපා කියන ඒ නිදහසත් අද මේ රටේ තියෙනවා. අවුරුදු 10කින් පස්සේ ජීවන වියදම අඩු වෙලා. මීට ඉස්සර මේක කරන්න බැරි වුණා. රාජපක්ෂ රෙජිමේ යටතේ අල්ලස් ගත්තේ නිසා හැම එකම වැඩි වුණා. අල්ලස් ගන්න එක මාස 3ෙන් නැවැත්තුවා. ජීවන වියදමත් අඩු වුණා. මේක නවත්තන්නත් කට්ටිය ඉන්නේ. හොරුන්ට විරුද්ධව නඩු දාන එක නවත්තන්න. දූෂණය ගැන විභාග කරන එක නවත්තන්න. 19 වෙනි සංශෝධනය බාධා කරනවා. මේවා කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. මෙහෙම පාර්ලිමේන්තුවක් අපිට ඕනේද? හොරුන් ආරක්ෂා කරන එකක් ඕනේද? ඇයි කවුරුවත් අල්ලස්සා දූෂණ ගැන ප්‍රශ්න කරන්න බැරි? නඩු දාන එක වෙන මේක. ඒ යුතුයකම. එහෙනම් හිටපු ජනාධිපති ඇයි බැරි ගිහින් මේ ප්‍රකාශ කරන්නේ? මොකද්ද බය? මොකද්ද කෑ ගහන්නේ? ස්වල්ප දිනක් කියන මේක නවත්තන්න. අපි ඒවා නවත්තන්න ලෑස්ති නැහැ. මේ සෙල්ලමට යටත් වෙන්න අපි කවුරුවත් ලෑස්ති නැහැ. අපි එහෙනම් මේ පාර්ලිමේන්තුව අලුතෙන් හදන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ජනතාවට ගරු කරන අයට ඕනේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ආසන වාඩි වැඩ කටයුතු කරන්න ඕනේ. අපි එකක් කරලා තියෙනවා. මෙතෙක් කල ජනතාව ගැන අමතක කරලා පාර්ලිමේන්තුවට පයින් ගැහුවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ පාපිස්සේ දාලා එකඩයක් නිදි කරලා තියෙනවා. ඒ ජනතා බලය ආපහු නිදා ගන්න ඕන නම් පාර්ලිමේන්තුවේ ගිහින් නිදා ගන්න. පාපිස්ස උඩ අපිට කමක් නැහැ. එදා උඩින් ගිය මිනිස්සු අද පාපිස්සට වටලා තියෙන්නේ. ඊළඟ සැරේ අපි රාජපක්ෂලා අතුගාලා දාමු කියලා මේ විජේදාස රාජපක්ෂ නෙමෙයි. රාජපක්ෂ රෙජිමේ කුණු කෑලි ටික අතුගාලා දාලා අලුත් පාර්ලිමේන්තුවක් ඇති කරන්නට අපි ලෑස්ති. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ජනතා ජයග්‍රහණයක්. මහා මැතිවරණයක් නම් වැඩි ඈතක නෙවෙයි වගේ පේන්න තියෙන්නේ. ඊළඟ සටහන 19ට සහාය පළ කිරීමේ වමේ පා ගමන 27 වෙනිදා සමන්මලී ප්‍රේශාන්ති ලියන්නේ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කරන ලෙස බල කිරීමේ දැවැන්ත පා ගමනක් මේ මාස 27 වෙනිදා පැවැත්වීමට වමේ සමගිය සඳහා සම සමාජ කොමියුනිස්ට් ඒකාබද්ධ සංවිධානයේ කටයුතු දා තිබෙනවා. ඊයේ තිබුණා ඌයේ මහා ඇමතුමා පිළිබඳව කතාවක් හොඳ කතාවක් නෙමෙයි ගුටි බැට හොමාරුවක් කියලා. ඒකේ තවත් වාර්තාවක් රිවිර පත්‍රය අද අරගෙන ඇවිල්ලා තියෙනවා. ගුටි අනගත් හරින් ප්‍රනාන්දුගෙන් පොලිසිය ප්‍රකාශයක් ගනී. ලියන්නේ චාමරාමර සූරිය. කොළඹ ප්‍රසිද්ධ පිහිනුම් සමාජ පරිශ්‍රයක් තුළදී සිය ඥාති සහෝදරයෙකු සමග ගුටි බැට හොමාරුවක් කරගෙන රෝහල්ගත වී සිටින ඌව මහ ඇමති හරින් ප්‍රනාන්දු මහතාගෙන් කොල්ලුපිටිය පොලිසිය ඊයේ ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. මෙම ගුටි බැට හුවමාරුවෙන් පසුව හරින් ප්‍රනාන්දු මහතා සහ අදාළ ඥාති සහෝදරයා කොල්ලුපිටිය පොලිස් ස්ථානයට පැමිණ පොලිස් රෝහල්පත් ලබාගෙන කොළඹ පෞද්ගලික රෝහල් දෙකක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා කියලායි කියන්නේ. දෙන්නම ගිහිල්ලා මොනවද අරගෙන තියෙන්නේ මේ පොලිස් රෝහල්පත් ලබාගෙනයි ප්‍රතිකාර ලබනවා කියලා පත්තරේ වාර්තා කරන්නේ. මේ ඊළඟට අර බණ්ඩාරගම SI ඝාතනය. ඔබ දන්නවා නේද කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ බිරිඳ කියලා. බිරින්දෑවරු දෙදෙනෙක් පිළිබඳව අපි ඊයේ කතා කළානේ. එතකොට ඒ කොන්ත්‍රාත්තුව Tamanගේ සැමියා ඝාතනයට ලක් කරන්න කොන්ත්‍රාත්තුව දීපු බිරිඳ කරන පාපොච්චාරණයක් මේ පත්තරේ තියෙන්නේ. මහත්යාගෙන් වෙන කරදර උහුලන්න බැරි නිසා එයාව මරන්න කොන්ත්‍රාත්තුව දුන්නා. සටහන හේමන්ත රන්දුනුගේ. මගේ මහත්තයා දරුවෝ දෙන්නටයි මටයි පුළුවන් තරම් වද දුන්නා. අපට හරියට කන්න අඳින්නවත් දුන්නේ නැහැ. මහත්යාගෙන් අපට සිද්ධ වෙන කරදර හිරිහැර උහුලගන්න බැරි තැන මම යාව මරන්න රුපියල් 10000ක කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නා යයි උප පොලිස් පරීක්ෂක රූබන් පලිවඩන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ඔහුගේ බිරිඳ පාපොච්චාරණය කර තිබෙනවා. තත්ත්වය බරපතලයි නේද? කොන්ත්‍රාත්තුව මරන්න දීලා තියෙන ගාණ දැක්කද? රුපියල් 10000ටයි 10000ට මිනී මරන්න. අම්මෝ ඒ ගැන වැඩි කතා කරන්නේ නැතුව අපි ඊළඟ සටහනට යමු. පොලිස් බටයන් ඝාතනය කළ කොටි ත්‍රස්තයාට ස්විස් රැකවරණ. ලියන්නේ කීර්තිවර්ණ කුලසූරිය. නගින්ද්‍ර තිරුකෝවිල් කැලෑවේදී පොලිස් බටයන් 600 දෙනෙක් ඝාතනය කිරීමට සම්බන්ධ කොටි ත්‍රස්ත කල්ලියේ නායකයෙකු වූ දයා මෝහන්ට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබී තිබෙනවා කියලා මෙන්න පත්තරේ වාර්තා කරනවා. මම හිතන්නේ ඒ ගැන නම් ටිකක් හොයලා බලන්න වෙයි. ඊළඟට මහපොළ රුපියල් 5000 දුන්නද දෙන්න ආරම්භ කරනවා කියලා පත්තරේ වාර්තා කරනවා. ලලිත් ඇතුළත් මුදලි 22 වෙනි ගුණානුස්මරණයේ පැවැත්වේ රුපියල් 5000 මහපොළ ලබන මාසයේ සිට වාර්තාව ශමිල පෙරේරාකින්.
සරසවි සිසුන්ට සිය අධ්‍යාපනය නිදහසේ කරගෙන යාමට නැවත අය කිරීමකින් තොරව රජය නොමිලේ ලබා දෙන මාසික ශිෂ්‍යාධාර ක්‍රමයක් ලෙස මහපොළ ශිෂ්‍යත්වයේ රටට හඳුන්වා දුන් හිටපු අමාත්‍ය දිවංගත ලලිත් අතුලත් මුදලි මහතාගේ 22 වෙනි ගුණානුස්මරණය ඊයේට යෙදී තිබුණා. ඒ අනුව රුපියල් 5000 මහපොළ ලබන මාසයේ සිට කියලා මෙන්න පත්තරේ වාර්තා කරනවා. මේක නෙවෙයි අප්‍රේල් 23 වෙනිදා පහුවෙනකන් බලාගෙන හිටපු කණ්ඩායමක් ඉන්නවා කියලා ඔබ දන්නව නේද? අප්‍රේල් 23 වෙනිදා පහුවෙනකන් බලාගෙන හිටියේ ඇයි? පෙන්ෂන් එක අපේ රටේ අඩුම අවුරුදු ප්‍රමාණයකින් විශ්‍රාම වැටුප ලැබෙන්නේ කොයිද? පාර්ලිමේන්තුවේ. අවුරුදු 5ක් හිටියොත් විශ්‍රාම වැටුපක් රජයේ නිලධාරීන් දහදුක් ඉඳලා රජයට සේවය කළා අවුරුදු ගාණක් ඉඳලා 55 60 වුණාට පස්සේ ලැබෙන පෙන්ෂන් එක පාර්ලිමේන්තුවට ගිහලා අවුරුදු 5ක් හිටියොත් ලැබෙනවා. දැන් අවදානමක හිටපු අය ගොඩ ගියානේ 23 වෙනිදායින් පස්සේ. පාර්ලිමේන්තුව විසිරුවත් නවක මන්ත්‍රීන්ට පෙන්ෂන් හිමි. එමයි පත්තරේ වාර්තා කරන්නේ. ආවා පෙන්ෂන් ආවා කියලා මේ පොඩි කාටුන් එකකුත් ඇඳලා තියෙනවා. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පළමු වරට පාර්ලිමේන්තුවටපත් වූ මන්ත්‍රීවරුන් 69 දෙනෙකුගේ සේවා කාලය වසර 5ක් සම්පූර්ණ වී තිබෙනවා. මේ වන විට මෙම 69 දෙනාටත් විශ්‍රාම වැටුපට හිමිකම් කීමට හැකියාව ලැබෙනවා. පාර්ලිමේන්තුවේ අවුරුදු 5ක් හිටියොත් විශ්‍රාම වැටුප් රාජ්‍ය සේවකයන් දශක ගණනාවක් අවුරුදු ගණනාවක් දහදුක් විඳින්න ඕනි ඕක ගන්න. මේ ළඟට තවත් අපූර්ව කතාවක් තියෙනවා. මාර්ග තදබදය අවම කිරීමට පංචවිධි ක්‍රමවේදයක්. එමයි වාර්තා කරන්නේ මෙන්න ක්‍රම පහ හොඳට අහගන්න. ත්‍රිරෝද රථ යතුරු පැදි වමෙන්ම යයි නේද මේගොල්ලෝ. එකම අවස්ථාවක වාහන දෙකක් ඉස්සර කළ නොහැකි කියලා තියෙනවා. එතකොට එකක් ඉස්සර කළා ඒ අතරේ දෙවෙනි එක ඉස්සර කරන්න ඉඩ නොතිබ්බොත් මොකද කරන්නේ? වම් පැත්තෙන් ඉස්සර කළ නොහැකි. ඒක ඉතින් කොහොමද තියෙනවනේ. වාහන නවතා තැබීමේදී මන්තිරු අවහිරේ බෑ. ඊළඟ කතාව හොඳට අහන්න. මගීන් ගැනීම බැස්සවීම බස් නැවතුමේදී පමණයි. ඕක කරන්න පුළුවන් වේද? මගීන් ගන්න එක බස්සන එක බස් නැවතුමේදී පමණයි. මේ නීතිය කී පාරක් ලංකාවේ දාලා තියෙනවද? මේ නීතිය තියෙනේවනේ. බස් රථ රියදුරන් මේක පිළිපදිනවාද? කොමාරි පංචවිධ ක්‍රමවේදයක් කියලා පත්තරේ වාර්තා කරලා තියෙනවා. මම දන්නේ මේකේ වැඩිදුර වාර්තාව අපි පස්සෙ ඔබ දැනගමු. ඒ අතරේ ඊයේ CIA අනාභරණයයි ඔබට ගෙනෙන්න මේ සූදානම් වන්නේ. කලක් LTT ත්‍රස්තවාදී ක්‍රියාහේතුවෙන් ජනශූන්‍යව පැවති බණ්ඩාරම සිලාවතුර මර්චිකණ්ඩි කායකුලි ආදී ප්‍රදේශවල කැලෑයිඩම් මක්කර දහස් ගණනක් ජනතාවට බෙදා දී ඇති අයුරුයි මේ. එහි සංචාරය කලාපට දැකීමට හැකි වූයේ මේ හුදෙක් නැවත පදිංචි කිරීමක් නොව දේශපාලන උවමනාවන් මත බලහත්කාරයෙන් ජනාවාස බිහි කිරීමේ ක්‍රියාවලියක් බවයි. මේ වන විටත් වනාලින් පමණක් ගැවසෙන වනාන්තර කලාපය දක්වාම විදුලි රැහැ නැද තිබීම මවිතයට කරුණක්. ඔබ මේ දකින්නේ නැවත පදිංචි කිරීමවලට මුවාවී නිවාස ඉදිකිරීමට එළිපෙහෙළි කළ විල්පත්තු සංවේදී රක්ෂිත කලාපයේ වනාලීන් රංචු වශයෙන් සැරිසරනා අයුරුයි. වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පදිංචි වීම ඇතුළු අනිකුත් මිනිස් ක්‍රියාකාරකම් බලක්වමින් ප්‍රදර්ශනය කර ඇති දැන්වීම් පූර්ව අද්දරම මෙම පැල්පත් ඉදිකරන තුරු බලධාරීන් මුනිවත රැකීම මවිතයට කරුණක් නොවන්නේද? මෙලෙස ඉඩම් ලබා දී ඇත්තේ ඇත්ත වශයෙන්ම මෙම ප්‍රදේශයේ ඉඩම් හිමි පුද්ගලයන්ට දෙයන්න අප ප්‍රශ්න කර සිටියා. මෙහෙද? පුත්තල ළඟද දාවේ? කවද්ද දාවේ? දවස් 3යි. වනසතුන් නිදහසේ සැරිසරනා ඉඩම් රිසිසේ සිය දේශපාලන ආධාරකරුවන් අතරේ බෙදා දෙන අදාළ අමාත්‍යවරයා ඉන්ද නොනමැති ඔවුන්ට නිවාස තනා ගැනීම සඳහා රුපියල් 50,000ක්ද ලබා දී තිබෙනවා. ඔක්කොම මුකුත් නැහැ. කොහොමද දුන්නා? කොහොම ඒ කියන්නේ? හැබැයි කොහොමද නැහැ. උපෝ දෙවෙනි එක. අනිත් එක. ආව්. කීයක් ගත්තද ඒකට? නිකන්. අනිකන් දුන්නේ කවුද ගත්තේ? සල්ලි දුන්නා. 50,000. ආව එක්කෙනෙකුට 50,000ක් දුන්නා. මේ කඩ එක 50,000. අමෙන්දි දාලා සම්පූර්ණ කරන්න ඕනේ. ඉස්සෙල්ලා 20000ක් ඊට පස්සේ 30000. ආයිසල 20000ක් දුන්නා. හදාගන්න. මරුන් ඉතින් නිකන් ඉඩනුත් දීලා හදාගන්නත් සල්ලි දෙනවා කියන්නේ. පටු දේශපාලන අවශ්‍යතා මත අත්නොමතිකව සිදු කර ඇති මේ ඉඩම් බෙදා දීම හේතුවෙන් මෙම ප්‍රදේශාශ්‍රිතව ඉදිරියේදී දෙවන්ත අලිමිනිස් ගැටුමක් නිර්මාණය වීම කිසිවෙකුටත් නවතාලිය නොහැකි. අනාගතයේ නිර්මාණය වන එවන් දෙවන්ත අලිමිනිස් ගැටුමක් කරහා ජාතියට අහිමි වන මිනිස් හා අලි සම්පත වෙනුවෙන් මෙම ඇමතිවරයා වග කියන්නේද? සියල්ල සිදුවන තෙක් නොදුටු ඇස් ඇතිව නෑසූ කන්නැතිව සිටිනා බලධාරීන් අවදි වන්නේ කවදාද? මේ සිදුවන අකටයුත්ත පිළිබඳව වත්මන් රජයේ ඉඩම් අමාත්‍යවරයා
වනජීවි අමාත්‍යවරයා හෝ නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා පවසන්නේ කුමක්ද? CIA විමසුම් මැස නිරන්තර අවදියෙන්. ඊළඟට ඇතුල් පිටු වාර්තා කීපයකට යන්න සූදානම් වෙන්නේ. පළමුව මව්බිම ඇතුල් පිටු වාර්තාවක්. මේ මහින්ද රාජපක්ෂ මහතාගේ කතාවක්. මං කියාගෙන යන්න ශීර්ෂ පාඨයේ තියෙන ටික. බලේ ඉන්න ගමන් පලිගන්නකොට ඒවා ආපස්සටත් හැරෙන්න පුළුවන්. ඒක මටත් වුණා. ඇමතුරු කුපාඩිකම් බලුකම් වැරදි කළාම ඒවයෙන් බේරුවා. අද මම විඳින්නේ ඒ ප්‍රතිඵල. ඒ ගොන් වැඩ මම ආයෙ කරන්නේ නැහැ. ඒවට සමාව ඉල්ලනවා කියලයි මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා තියෙන්නේ. යතරේ ඊළඟ ඇතුල් පිටු වාර්තාව ලංකාදීපයෙන්. මේමයි වාර්තා කරන්නේ ඉන්දිකා රාමනායක. පැවති රජයේ සමයේ සුදු වෑන් වලින් ගොස් මාධ්‍යවේදීන්, දේශපාලඥයන්, සිවිල් ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු විවිධ පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සහ අතුරුදන් කිරීමේ සිද්ධීන් මෙහෙය වූ බව කියන ආරක්ෂක අංශවල සමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරලා සිටිනවා. ජයපේ නායකයා අනුර කුමාර දිසානායක මහතා කරන ඇතැම් වෙලාවට මේක ආందోලනාත්මක ප්‍රකාශයක් වෙන්න පුළුවන්. මෙන්න පත්තරේ තියෙනවා පත්තරය ලංකාදීපය. 19 සම්මත කිරීම කල් ගියේ ජනපති විපක්ෂ නායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසයි. මෙන්න චෝදනාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බල කරන විරෝධතාවයක් අද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීම කල් දැමීමට බලපෑවි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක නිමල් සිරිපාද සිල්වා මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදිහත් වීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සඳහන් කරනවා. චෝදනාව ලේසි නෑ හැබැයි. රිවිර මේ මෙන්න බලන්න වෙලා තියෙන දෙයක් රිවිර මැදිපිටු වාර්තාවක්. දුවන බසේ රෝද ගැලවී මගින් තිදෙනෙක් රෝහලේ කියලයි පත්තරේ වාර්තා කරන්නේ. ධාවනය වෙමින් තිබූ බස් රථය රෝද 4ම ගැලවිලා ගිහිල්ලා 3 දෙනෙක් ස්පිරිතාලේ. හැබැයි මේ 3 දෙනාගෙන් බේරිච්ච එක ලොකු දෙයක්. විදේශ වාර්තා සඳහා රෙවිරේ තෙර. යෙමනයට යළිත් සෞදි ගුවන් ප්‍රහාර. පාප්පාන්සේ සැප්තැම්බරයේ කියුබාවේ සංචාරයක ඉබෝලා වෛරසයට ඇමරිකාවෙන් සාර්ථක ඖෂධයක් කියලාත් පත්තරේ දක්නට ලැබෙනවා. කාටුන් පෙළ බලාපොරොත්තු වන්න මේ විරාමයෙන් පසුව. පත්තරේ විස්තරේ කාටුන් පෙළටයි මේ දැන් සූදානම් වන්නේ. ආරම්භය ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම්. මේ බලන්න. මෛත්‍රී මහින්ද සමගි කරවන්න හදනවලු දේශපාලඥයා ඇවිල්ලා සරදම්ට කියනවා. සරදම් ඔළුව කහන ගමන් අහනවා. එතකොට මෛත්‍රී මහත්තයාගේ ලක්ෂ 62 මොකද කියන්නේ සෑර් කියලා. පැහැදිලිව ජනාධිපතිවරණයේදී දෙපස්සකට ගිය දෙන්න ජයග්‍රාහකයාට ලක්ෂ 62ක් ලැබුණා, පරාජිතයටත් 58 ලක්ෂයක් ලැබුණා. දෙන්න සමගි කරවන්න හදනවලු. එතකොට ඡන්දෙ දීපු 62 ලක්ෂේ මොනවද කියන්නේ කියලායි මෙන්න සරදම් හොඳ ප්‍රශ්නයක් අහන්නේ. ඊළාට දිවයින උදේ විමලසිරිගේ ඇතුල් පිටු කාටුනය. බලන්න බුද්ධදාස රජතුමා නැවත ඇවිල්ලාද කියලා. රජතුමාට ඇඳලා ඉන්නේ වර්තමාන ජනාධිපතිවරයා. සර්පයා හොයාගෙන යන්නේ තුබසේ ඉන්නවා සර්පයා. මෙන්න සර්පයාට රෝගයක්. මොකද්ද රෝගය? 18 ලෙඩේ බෝ වෙලා තියෙන්නේ. 18 ලෙඩේ සුව කරලා 19 ගේන්න පුළුවන් වෙයිද? බුද්ධදාස රජතුමා වගේ ජනාධිපතිවරයා ඒ පිළිබඳවයි බලාගෙන ඉන්නේ. ඈතින් ඉඳන් මොකද වෙන්නේ කියලා ඇහැ ගහගෙන ඉන්නවා කෙනෙක්. කවුද? අලියා. එජාපය බලාගෙන ඉන්නවා 19ට ජනාධිපතිතුමා මොනවද කරන්න කියලා. මේ ඊළඟ කාටුන් එක මව්බිමේ අංජන ඉන්ද්‍රජිත්ගෙන්. වාහනයක් පැදගෙන යනවා. ජනාධිපතිතුමා සාගමැතිතුමා ඉන්නේ. වාහනේ නතර වෙනවා ඩකස් 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 ගාලා. එකපාරටම අගමැතිතුමා ජනාධිපතිතුමා දිහා බලලා කියනවා තෙල් ඉවරයි කියලා. දිනසී ආණ්ඩුවයි මේ. එමනම් දැන් මහා මැතිවරණයකට යා යුතුද? දිනසීයටද තෙල් දුන්නේ? බලාගෙනමු මහා මැතිවරණයේ කවදා ඇයිද කියලා. ලංකාදීපේ දාසහපොලානගේ සුවාරිස් මෙන්න. හොර දේශපාලඥයෙක් වගේ පේන්න තියෙන්නේ. සුවාරිස් බලාගෙන ඉඳද්දි දේශපාලඥයා එක පිම්මේ කෙනෙක්ව තල්ලු කරගෙන එනවා. තල්ලු කරගෙන ආපු පාරත් පේන්න තියෙනවා. තල්ලු කරන්න ඇවිල්ලා මේ දේශපාලඥයා බෝඩ් එකක් දීලා ඒ ආපු මහින්සක මිනිස්සයාට කියනවා බෝඩ් එක උස්සන්න කියලා.
තමන් වෙනුවෙන් බෝඩ් එක උස්සන්න කියලා කියනවද මන් දන්නේ. ලංකාදීපේ තලන්ගේ ඒතුමා මෙන්න. අනුර ප්‍රියදර්ශන යාප මහතා ඇවිල්ලා අපූරු නැටුමක් නටනවා. කවුරු ඉස්සරහද? ඒතුමා ඉස්සරහා. කියනවා දින 100ට මේ ආණ්ඩුව කරපු වැඩක් නෑ කියලා. එතකොට ඒතුමා අහනවා ඇයි බං මේක මෛත්‍රියගේ ආණ්ඩුව නේද? උඹත් මේ ආණ්ඩුවෙම නේද කියලා අහද්දි ඒක මතක් කරලා කලිසම දාලා පැනලා යනකොට ඒතුමා කියනවා නියම ප්‍රියදර්ශනයක් කියලා. තමන්ගේ සභාපතිතුමා තමයි රටේ ජනාධිපතිතුමා කියලා අමතක වුණාද දන්නේ නැහනේ. ලංකාදීපේ දාසගේ කාටුනේ මේ ජනාධිපතිතුමා ජාතිය අමතරනවා. මැදමුලන වෙලා හොඳ ටීවී එකක් හැබැයි ඉඳගෙන ඉන්නේ බංකුවේ. කවුද අහගෙන ඉන්නේ? අහගෙන නෙවෙයි බලාගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ජනාධිපතිතුමා ජාතිය අමතක කරනකොට කන් දෙකේම ඇඟිලි ගහගෙන හිටියා කියලායි දාසනම් කියන්නේ. ඊළඟට බැසිල් රාජපක්ෂ මහත්තයා කොහොමද රිමාන්ඩ් බන්ධනාගාරයට ගියේ? ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලාමල්ල මෙන්න. ගිහිල්ලා තියෙන අත් දෙකම මාංචු දාගෙන අත් දෙකම ඔසවගෙන කියලායි කියන්නේ. මාධ්‍යවේදීද්දි පිටිපස්සෙන් ඉන්නේ. දැන් අපේ හිටපු ඇමතුමා ජයග්‍රාහී ලීලාවෙන් දෑත් ඔසවා සිනාමුසු මුහුණින් රක්ෂිත බන්ධනාගාරය වෙත ගමන් කරනවා. බන්ධනාගාර ගිලන් රථයක්ද ඈතින් සූදානම් ඇත කියලායි කියන්නේ. මාධ්‍යවේදියෙක් එහෙම කියන්නේ. මල් වට්ටියක් අරගෙන පන්සල් යන්නේ කවුද මේ දවස්වල? එයාට තනියක් හිටින එකක් නැහැ. තව කෙනෙක් තනියට ඉන්නවා කියලායි අවසාන කාටුනෙන් කියන්නේ. මේ දිනමිනේ ප්‍රීති කන්නංගරගේ කාටුනය. යෝධ මල් වට්ටියක් අරගෙන පන්සල් යනවා මහින්ද රාජපක්ෂ මහත්තයා. මේ දවස්වල නිතර දක්නට ලැබෙන දසුණක්. තනි නෑ. මෙන්න ඊට නොදෙවෙනි මල් වට්ටියක් ඈතින් අරගෙන කෙනෙක් එනවා. කවුද? සෝමේ මහත්තයා එන්නේ. සෝමන් සමරසිංහ මහතා එනවා මාත් එනෝ කියලා. දෙන්නටම මල් අරන් පන්සල් යන්න පුළුවන්. සමුගන්නම් හැමෝම මේක පුදුම ලෝකයක් සමගින්.